පොලිසියේ භාරයේ රඳවාගෙන තියෙන සිරකරුවන් රඳවාගෙන තියෙන ස්ථානවලට ඒ තත්ත්වය යම්කිසි තත්ත්වයකින් පරිපාලනය කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සලසන්න. අපි දන්නවා 1991 අංක 8 දරන බන්ධනාගාර සිරකරුවන් නිදහස් කිරීමේ 55 වන වගන්තියට අනුව සෑම මහේස්ත්‍රාත්වරයෙකුම තමා පත්කර සිටින අධිකරණ කොට්ඨාසය තුල පීඨා ඇති බන්ධනාගාර වෙත අවම වශයෙන් සෑම මාසකටම වරක්වත් ගමන් කළ යුතුයි. ඇවිල්ලා ඒ අවශ්‍ය තොරතුරු ලබා ගන්නට ඕන. මේකෙන් අපි බලාපොරොත්තු වන්නේ සිර මැදිරියට පමණක් ඒක සීමා කරන්නේ නැතුව සැකකරුවන් රඳවාගෙන තිබෙන ස්ථානවලට ගිහිල්ලා ඒ ස්ථානවල තත්ත්වය පරීක්ෂා කරලා එහි යම් යම් අඩුපාඩු තියෙනවා නම් එහි තියෙන ඔබ්සර්වේෂන් එතුමාගේ අවශ්‍ය නිරීක්ෂණ සටහන් කරලා අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් යම්කිසි පුද්ගලයෙක්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන සුදුසු පියවර ගැනීම සඳහා. මේකෙන් අපි බලාපොරොත්තු වන්නේ අපේ අධිකරණ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියට අනුව ගරු කතානායකතුමනි සියලුම කිසිම පුද්ගලයෙකු අමානුෂික වදු හිංසාවලට භාජනය නොකළ යුතුය. ඒත් එක්කම සියලුම දෙනා 13 වගන්තියට අනුව සැකකරුවන් සියලු දෙනාම නිර්දෝෂිත්වයේ පූර්ව නිගමනයට භාජනය වෙන. ඒ කියන්නේ අධිකරණයකින් නඩු විසඳලා යම්කිසි පුද්ගලයෙකු වරදකරුවෙකු කරන තුරු ඔහු නිර්දේශී පුද්ගලයෙකු යන පූර්ව නිගමනය තමයි නීතියෙන් සලසලා දීලා තියෙන්නේ. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ නිර්දෝෂී පූර්ව නිගමනයට භාජනය වන සැකකරුවන්ට මානසික වශයෙන් කටයුතු කිරීම හා කටයුතු සැලසීමේ වැදගත්කම අපි දැනට හඳුනගෙන තියෙනවා. එහි එක් පියවරක් හැටියට තමයි අපි මේ නීතිය සංශෝධනය කරලා ඒ පහසුකම් සලසා දීමට උත්සාහ කරන්නේ. අපි ඒක මෙතනින් නවත්තන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබතුමා දන්නවා අපේ බන්ධනාගාර පද්ධතිය තුල අද වනකොට සිරකරුවන් ඕනෑම අවස්ථාවක සිරකරුවන් සහ සැකකරුවන් කොවිඩ් වලට පෙර 28000 30000 පමණ ඉන්නවා. නමුත් අපිට තියෙන ධාරිතාවය 10000කට පමණක් තමයි සීමා වෙන්නේ. අද වනකොට කොවිඩ් තත්ත්වයේ යටතේ විශේෂ විධිවිධාන යටතේ අත්‍යවශ්‍යම දේවල් වලට නැතුනම අපි කියලා තියෙනවා අපි ගරු අග්‍රවිනිශ්චයකාරතුමාට සහ නීතිපතිතුමාට හා පොලිසියට සාකච්ඡා කරලා අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී ඔවුන්ව සිරගත කරනවා වෙනුවට රිමාන්ඩ්ගත කරනවා වෙනුවට ඔවුන්ව අපපිට මුදා හැරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්නයි කියලා ඉල්ලීමක් කරලාට පස්සේ අර 27000කට තිබුණු එක අපි 18000කට විතර බස්සගෙන තිබෙනවා. නැත්තම් මේක විශාල ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබුණා. ඒක කෙටි කාලීනව. නමුත් දීර්ඝ කාලීනව අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරලා අපි දැනටමත් කටයුතු ආරම්භ කරලා තියෙනවා. කොළඹ තියෙන මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළු සියලුම බන්ධනාගාර හොරණ නගරය වෙත, හොරණ මිල්ලනිය ප්‍රදේශය වෙත අරගෙන යාම සඳහා. එහිදී අපි අක්කර 200ක භූමි භාගයක් තුල අලුතින්ම මැන්ඩෙලා ජාත්‍යන්තර නිර්දේශවලට අනුව ඉතාමත්ම හොඳ ජාත්‍යන්තර මට්ටමේ සිර කඳවුරු රාශියක් නිර්මාණය කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි දැනට තියෙන ධාරිතාවය 10 ගුණයකින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුලේ ගියාම කාන්තාවන්ට සහ විශේෂයෙන්ම කුඩා දරුවන්ට විවිධ තරාතිරමේ අපරාධකරුවන්ට හා අපරාධවලට හා රිමාන්ඩ් භාරයේ ඉන්න අයට වෙන වෙනම ලැබෙන ආකාරයට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පහළ ස්තරයේ ඉන්න අය, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නෙවෙයි, මත්ද්‍රව්‍ය වලට අපි not the drug traffickers, නමුත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ඇත්ත වශයෙන්ම අපි දකින්නේ ඔවුන් වින්දිතයෝ හැටියට ඔවුන්ව සිරගත කරනවා වෙනුවට, ඔවුන්ව රිමාන්ඩ්ගත කරනවා වෙනුවට ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන යනවා. ඒ අනුව අපිට දැනට තියෙන ධාරිතාව 500ක සිට 1000ක් දක්වා පුනරුත්ථාපනය කරන්න අපි
10,000කට මේ පුනරුත්ථාපනය කිරීම සඳහා තියෙන පහසුකම් සලසන්න කටයුතු කරමින් යනවා. මේ අලුතින් ඉදි කරන සිරමැදිරි කඳුර විශාල කඳවුරේ සහ ඒ සංකීර්ණයේත් ඒ සඳහා අඩු අවම වශයෙන් 2,000කට පමණ අවස්ථාව සලසා දීමට අපි කටයුතු කරගෙන යනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මෙම පනත අපි ඉදිරිපත් කරන්නේ. දීර්ඝකාලීනව අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාතික ආරක්ෂාව සනාථ කරන ආකාරයට ජාතික ආරක්ෂාවේ අඩුපාඩුවක් නොවන අවස්ථාවේදී වුවද මිනිස්සුන්ගේ මේ රටේ පුරවැසියන්ගේ නිදහස ආරක්ෂාව මානව අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ යුතුයකමකුත් අපිට තියෙනවා. මේ දෙක අතර සමබරතාවයක් හදාගෙන යන්නට ඕන. ජාතික ආරක්ෂාව කිසිසේත්ම පාවා නොදෙන ආකාරයටම කිසිම අපරාධකාරයෙකුට ඉඩ නොදෙන අවස්ථාවේදී වුවද මේ රටේ සාමාන්‍යයෙන් අර අපි කියපු නීතියේ පූර්ව නිගමනයට අනුව සියලු දෙනාටම සදාචාරාත්මක ලෙස සැලකීමේ යුතුයකමක් රජයක් වශයෙන් අපිට තියෙනවා. ඒක ඉටු කිරීමේ එක් පියවරක් වශයෙන් තමයි මේ පනත අපි ඉදිරිපත් කරන්නේ අද දෙවනවර කියවීම සඳහා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊට අමතරව අපි ඉදිරිපත් කරලා තියෙනවා වදදීමට හා අනෙකුත් ක්‍රූර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම් වලට එරෙහි වූ සම්මුතිය කියන එක. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. If you look at that, Deputy Speaker, for a considerable period of time it has been acknowledged that the fines pertaining to the violation of the provisions in certain acts and ordinances are totally inadequate to deter such violation. Therefore, one of my predecessors in fact had appointed a committee in the past to study it, and it is appropriate to make recommendation for increased fines imposed on penalties in certain acts and ordinance. Now, what is important that it is in terms of the Article 11 of the Sri Lankan Constitution, the Sri Lanka provide that no person shall be subject to torture or cruel, inhuman or degrading treatment or punishment. The Act number 22 of 1992 was enacted by the Parliament, this House, to give effect to the Convention against Torture and other cruel, inhuman and degrading treatment or punishment, which is an international treaty. Sri Lanka follows zero tolerance in respect of torture and other cruel, inhuman and degrading treatment or punishment. Therefore, increasing the fines provided for offence under the Act is to a realistic level will ensure that Sri Lankan's commitment against torture and other cruel, inhuman and degrading treatment or punishment, and also a guarantee for basic human rights. It is important that we must understand that 99% or more than that law enforcement authorities, including the officers of the police and the other areas, are doing a great job. They respect the law, they respect the rule of law, and they respect the human dignity. But there are few elements which has created a very bad image for the country and very bad name for us, and as a result of which we had been asked to respond to all these things in various international and local fora. Everyone's life matters, everyone's dignity matters, everyone should be treated equally, and therefore it is important that no one should be allowed to treat any other human being as a citizen of this country or otherwise in a degrading manner. In order to deter that practice, we are proposing to increase the fine from 50,000 to 250,000. So that is why it is important that no one, this will work as a deterrent to people who is willing or attempting to violate the law against the constitution of this country. The other important amendment which is coming up today, or the regulation which I want to present it today, is අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධාන පනත යටතේ 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධාන පනතේ 7.2 වගන්ති යටතේ මා විසින් 2020 අගෝස්තු මාසේ 23 වෙනිදා ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය. ඒකෙන් අපි අදහස් කරන්නේ අපි දන්නවා ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තනම් ඔහුව වහාම පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ලබා දෙන්නට ඕන. නමුත් ඇතැම් අවස්ථාවලදී අපි දන්නවා ඔවුන්ව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය වෙනවා. ඒ හින්දා තමයි මම මුලිනුත් සකස් කළේ සඳහන් කරේ ඉතාම සමතුලිතතාවයක් ඇති කර ගැනීමේ වැදගත්කමක් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව සහ
මේ රටේ අපරාධකරුවන්ට නීතියෙන් රිංගලයන් ඉඩ දෙන්නට බෑ. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕන. ඔවුන්ට විරුද්ධ විමර්ශන කඩිනම්ව සිදු වෙන්නට ඕන. සමහර අවස්ථාවලදී තියෙන සාමාන්‍ය නීතියෙන් ඔබට ගිහිල්ලා ඒ දේ වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. නමුත් එය සාමාන්‍ය නීතියක් නොවි රීතියක් බවට පත් වෙන්නට ඕනේ. ඒ කෙසේ වෙතත් 2013 අපි දන්නවා අංක 2 දරන පනත යටතේ 7.2 වගන්තියේ යටතේ ඒ පනතේ විධිවිධාන ක්‍රියාත්මක වීම සඳහා කාලය වරින් Order please. ගරු සංජීව එදිරිමාන් මහතා මූලාසනයට. ගරු ඇමතුමා. ගරු මන්ත්‍රීතුමනි එම නිසා අපි කල්පනා කරා දැනට 2013 සිට වරින් වර දීර්ඝ කරන ලද මේ නියෝග තවත් වසර දෙකකට දීර්ඝ කිරීම සඳහා ගැසට් පත්‍රයක් අපි දැනටමත් 2020 දෙසැම්බර් මාසේ 23 වෙනිදා පළ කරා. ඒ ගැසට් පත්‍රය මම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා ඒ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාංශයේ සමාජිකයන්ගේ වැටුප් හා දීමනා ප්‍රතිසංශෝධනය කිරීම 2016 අංක 14 දරන අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනතට අනුව. Honorable member, it is important that there are number of decisions we have taken during the last few months in order to activate the reconciliation process and fasten it. It is important that in order to do so, we need to empower various institutions coming under several bodies. There are three main institutions. One is ONUR, that is Office of National Unity and Reconciliation. We have empowered that organization, though it was brought by the previous government, contrary to what the expectations that they thought that we will done away with it. We have empowered them. We have continued to empower them so that we can build national unity and reconciliation. Second organization is that the Office of Reparation. Office of Reparation is, we all know, is a succeeding organization for an entity called REPAIR. REPAIR was established after 1983 riots to pay compensation for people who were affected. So now Office of Reparation is continue to perform great services on that, and they have been paid certain amounts. And not only that, they continue to pay, and we have empowered them. We have retained the same office bearers who have been there until their period is over, and they are doing a good job. We want to continue that so that whoever who have been affected by various conflict in various parts of the country should be immediately pay their reparations and give them whatever the dues they ought to be given. It is in the similar line that the government and the cabinet of ministers took a policy decision that Office of Missing Persons also should be strengthened, empowered to do their job. That is, we cannot have people missing forever. We understand there are parties who are interested in naming and shaming our country, coming out with total fake figures, totally fabricated figures to say that thousands of Sri Lankans have been, or 20,000, 30,000 different numbers are being given, have been missing. But our interest is to show for the last, from 2009, how many people are actually being missing, how to trace them, reduce their numbers, and to see a finality on that. If somebody is being missing, actually had been missing, then we have to issue them the death certificate or pay them, recommend them to be paid for compensation. And we have to get that numbers to a realistic line, realistic number. And accordingly, it is important that we have to empower these organizations.
It is in line with that, we have appointed a new committee to man the office of missing persons. The chairman resigned from that, and other people, other office bearers kind of concluded their terms. Thereafter, a new team of office bearers had been appointed. And in terms of the act itself, their remunerations and the facilities and the benefit should be approved by the parliament. And we have produced that to the Judicial Oversight Committee, and they have gone through that and approved that. I have produced in that, and it is on par with the payment which is paid to the Office of Reparation. And accordingly, I invite all the members of this August Assembly to look at these acts and give their concurrence to get these acts passed. Those were the acts, if I mention once again: Code of Criminal Procedure Amendment Bill, Convention Against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment Amendment Bill, then order under the Code of Criminal Procedure Special Provisions Act, and then the revision of salaries and allowances accorded to the members of the Office on Missing Person. So we are in the process of rolling out several amendments and reform process to strengthen several institutions under the justice sector. It is in that context, these are all part of that process. If I can know how many minutes more, Honourable Member, for me. You have 10 minutes, 11 minutes, sorry. Yeah. Garu Mantritumani, අපි ශ්‍රී ලංකාවේ අධිකරණ ශේෂ්ත්‍රයේ සම්පූර්ණ වෙනසක් කිරීම සඳහා වැඩි සහ ඒ ඉක්මනට නඩු අහලා තියෙන බාධක විසඳගෙන ඉදිරියට යාම සඳහා ලබා දිය හැකි සියලුම පහසුකම් ලබා දීමට කටයුතු කරගෙන යනවා. එහිදී අධිකරණයේ ස්වාධීනත්වය රැකෙන පරිදි, අධිකරණයේ ගෞරවය රැකගෙන පරිදි, අධිකරණ කොමිෂන් සභාවට තිබෙන ස්වාධීන අයිතිය තහවුරු වන පරිදි ඔවුන්ට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් ලබා දීමේ ක්‍රමවේදයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ අනුව තමයි ගරු මන්ත්‍රීතුමනි අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු මට මතකයි ගිය අවුරුද්දේ අපි කියනකොට විනිශ්චයකාරවරු පත් කරාට උන්ට පාසුකම් දෙන්න පුළුවන්ද කියලා මගෙන් ප්‍රශ්න කරා මෙතන. ඊට පස්සේ මගෙන් ප්‍රශ්න කරා අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරු දෙගුණයක් පත් කරාට පාසුකම් දෙන්න පුළුවන්ද කියලා. නමුත් අපි දැඩි අධිෂ්ඨානයකින් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණය 8 දෙනෙක් වැඩි කරා. ඒ සමානයම අභියාචනාධිකරණය 8කින් වැඩි කරා, ශ්‍රේෂ්ඨාධිකරණ 6කින් වැඩි කරා. අලුතින් උසාවි ඒක හේතු කොටගෙන අලුතින් උසාවි 7ක් විතර අද නිර්මාණය වෙලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි, ඒ සියලුම දෙනාට කාර්ය මණ්ඩලය සහ චේම්බර්ස් ලබා දීලා තියෙනවා. කොච්චර දුරටද කියලා කිව්වොත් එහෙම ජනවාරි මාසයේ උන් පටන් ගන්නකොට ඒ අවශ්‍ය සියලු පාසුකම් අපි ලබා දීම සඳහා කටයුතු කරා, ශාල මුදලක් දරලා. තව දුරටත් ඒ ප්‍රදේශයේ අපි විශාල වශයෙන් අපි දියුණුවක් කරගෙන යනවා. House of Justice කියන ප්‍රොජෙක්ට් එක පොතකට විතරක් සීමා වෙච්ච දෙයකට අක්කර 6මාරක භූමි භාගයක් හඳුනගෙන සම්පූර්ණ ප්‍රොජෙක්ට් 4ම දැන් ඉදිරියට යන එක පටන් අරන් තියෙනවා. පළවෙනි ටවර් දෙකේම දැන් ඉදිකිරීම් කටයුතු ආරම්භ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2023 වර්ෂයේ වෙනකොට අලුතින් උසාවි 50කට වැඩි ප්‍රමාණයක් අලුත් කඩේ වෙත ලබා දීම සඳහා. එතකොට මුළු සම්පූර්ණ අලුත් කඩේ උසාවි සංකීර්ණයම වෙනසක් වෙනවා. ඒ අරුණාම අපේ පැත්තෙන් තාක්ෂණය උපයෝගී කරගෙන මේ අභියෝගාත්මක කාලය තුලත් කෙසේ හෝ නඩු ඇසීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමට අපිට කටයුතු කරලා දුන්නා. එය විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ඇපීල් උසාවිය. පහුගිය සති දෙක තුන තිස්සේ තාක්ෂණය උපයෝගී කරගෙන අනිත් රටවල් හා සමානව ඔන්ලයින් හියරින් වලට යන්නට ඔවුන් කටයුතු කරමින් සිටිනවා සහ සිටියා. ඒ අරුණාම මේ සම්පූර්ණ අධිකරණ පද්ධතියම ඩිජිටල් කරණය කිරීම සඳහා අපි සම්පූර්ණ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා අපි පවත්වාගෙන යනවා. අපේ බලාපොරොත්තුව 2021
දෙසැම්බර් මාසය වනකොට ලංකාව පුරා තෝරගත්ත උසාවි 42කින් පළවෙනි අදියර පිටි අරගෙන අදියර 4කින් වසර 3ක කාලයක් තුල ලංකාව පුරා තිබෙන සියලුම අධිකරණ ඩිජිටල් කරණයට ලක් කරලා ඔන්ලයින් හියරින්, ඔන්ලයින් ෆයිලිං, e-hearing, video conferencing, audio recording කියන සියලු දේවල් ලබා දීලා අනිකුත් රටවල් හා සමානවම තාක්ෂණය උපයෝගී කරගෙන මේ loss delays කියලා අපි හැමදාම කියන නීතිය ප්‍රමාදයට විසඳුමක් ලබා දීම සඳහා අපි කටයුතු කරමින් සිටිනවා. ඒත් එක්කම අපිට කියන්නට ඕන ගරු මන්ත්‍රීතුමනි අපි මේ වනකොට අධිකරණ අමාත්‍යාංශය තුල වෙනම නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පූර්ණකාලීනව අපිට උදව් කරන කමිටු තුනක් පත් කරලා තියෙනවා. එකක් අපරාධ නීතිය විමර්ශනය කිරීම සඳහා. දෙවැන්න වාණිජ නීතිය පිළිබඳව රිවිව් කිරීම සඳහා. තුන්වැන්න සිවිල් නීතිය සම්පූර්ණයෙන්ම නැවත පරිශීලනය කිරීම සඳහා. ඔවුන් විසින් හඳුනාගත්ත ලද විවිධ ක්ෂේත්‍රවල මේ වනකොට ස්පෙෂලිස්ට් සෙක්ටර්ස් හඳුනාගෙන විශේෂඥ කමිටු 25ක් විතර අපි තෝරගෙන ඔවුන් විසින් විවිධ නීති පිළිබඳ අධ්‍යයනය කරමින් ඔවුන්ගේ වාර්තා ලබාගෙන අපිට ලබා දීලා තියෙනවා. උදාහරණයක් හැටියට අපි කුඩා හිමිකම් අධිකරණයක් කියන එක සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව මට ලැබිලා තියෙනවා. මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරපු ඒ සම්පූර්ණ කමිටුවේ වාර්තාව මට ලැබිලා තියෙනවා. ඒත් එක්කම සාමාන්‍ය විවාහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම සඳහා ලැබුණු වාර්තා අපිට ලැබිලා තියෙනවා. ඒ වගේ කමිටු 25ක් සහ 28ක ප්‍රමාණයක් පූර්ණ කාලීනව වැඩ කරගෙන යනවා. ඔවුන් සියලු දෙනාම වගේ වැඩ කරන්නේ ස්වච්ඡාවෙන්. මේ රටේ කීර්තිමත් නීතිඥවරු හා නීති විශාරදවරුන් 200-250කට වඩා අධික ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා විවිධ කමිටුවල වාඩි වෙලා පූර්ණ කාලීනව කාලයක් මේ සම්බන්ධයෙන් යොමු කරලා අපිට උපදෙස් ලබා දීලා ඔවුන්ගේ කමිටු වාර්තා ලැබෙනවා. මම විශ්වාස කරනවා ඒවා ඒ ප්‍රතිඵල ඊළඟ මාස 3-4 වෙනකොට 6 වෙනකොට ලැබෙයි. නීති විශාල ප්‍රමාණයක් අපි ප්‍රතිසංස්කරණය කරලා මේ රටේ යල් පැන ගිය නීති සියල්ල වෙනස් කිරීමට අපි නොපැකිලව කටයුතු කරනවා. උදාහරණයක් හැටියට මම ලංකාවේ බදු දීමට අදාළ නීතිය, ඉඩම් නීතිය, එතකොට පාටිෂන් බෙදුම් නීතිය, විවාහ නීතිය, ඒ වගේ සිවිල් නඩු විධාන සංග්‍රහය පිළිබඳ නීතිය, ප්‍රාද නඩු විධාන සංග්‍රහය පිළිබඳ නීතිය එකින් එක ඉදිරියට වෙනස් වෙලා වෙනසක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අරුණම අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා. ඒ අනුව අපි අධිකරණ සේවා කොමිෂන් සභාවට වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඊළඟ මාස 9 ඇතුළත අලුතින් උසාවි අවම වශයෙන් තව 50ක් ආරම්භ කරලා තවත් ජජස්ලා 76 දෙනෙක් වැඩි කරන්නට. ඒකෙන් අපි බලාපොරොත්තු වන්නේ මම මීට පෙරත් පාර්ලිමේන්තුවේ කියපු ආකාරයට ඕනෑම විනිශ්චයකාරතුමෙකුට දරා ගන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා. ඊට වඩා වැඩියට ගියොත් ਉਹ කඩා වැටෙනවා. ඒ හින්දා අපේ රටේ විනිශ්චයකාරවරු ඉන්නේ ඔක්කොම මුළු රටේම තියෙන නඩු ටික අහන්න 340 දෙනෙක් විතර. ඒ අනුව ඇත්ත වශයෙන්ම මිලියනයකට අපිට ඉන්නේ විනිශ්චයකාරවරු 15 දෙනයි. නමුත් ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායක අනුව දැන් අපි තායිලන්තය ගත්තොත් විනිශ්චයකාරවරු මිලියනයකට 60ක් ඉන්නවා. ඉන්දියාව වගේ අතිවිශාල රටක් ගත්තත් ඔවුන්ගේ නීතියත් අප හා සමානයි. යල්පැන ගිහිල්ලා ඉතාමත් කල්යන නීති ක්‍රම පද්ධතියක් තියෙන්නේ. ඔවුන්ට තියෙනවා විනිශ්චයකාරවරු 22 දෙනෙක් මිලියනයකට. ජර්මනිය වගේ සහ දියුණු රටවල් ගත්තොත් 100ත් 150ක් විතර ඉන්නවා. ඉතින් අපි තාමත්ම පල්ලෙහා මට්ටමක ඉන්නේ. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ ධාරිතාවය, විනිශ්චයකාරවරුන්ගේ ධාරිතාවය හා අධිකරණ පද්ධතියේ ධාරිතාවත් පුළුවන් තරම් වැඩි කරන්න මම බලාපොරොත්තු වන්නේ මේ කාලය තුල එක දැන් ඉන්න වගේ දෙගුණයක් කරන්න. එහි ප්‍රථම අධියර හැටියට තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩි කරේ. ඊට පස්සේ අභියාචනාධිකරණයේ වැඩි කරා. දැන් අපි අධිකරණ සේවා කොමිෂන් සභාවට අපිට වාර්තාව ලබා දීලා තියෙනවා. ඒ අනුව අවශ්‍ය රික්‍රූට්මන්ට් කිරීම සඳහා අපි ඔවුන් ඉල්ලා තිබෙනවා. ඒක සිද්ධ වුණොත් එහෙම එක කරගන්නත් පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මක්නිසාදයත් අපි බොහෝ අවස්ථාවලදී අපි දකින්නේ රටක යටිතල පහසුකම් කියලා දකිනකොට
පාරවල් හැදෙන්න්නට ඕන ගෙවල් හැදෙන්න්නට ගොඩනැගිලි හැදෙන්න්නට ඕන වරායාවල් හැදෙන්න්නට ඕන නමුත් ඒක ඉතා හොඳයි ඒක හරියට කම්පියුටර් එකකට ඒක හාඩ්වයා එක වගේ නමුත් නීතිය යාවත්කාලීන කිරීම ඉතාමත්ම වැදගත් ඒක හරියට සොෆ්ට්වෙයා එකක් වගේ ඒ හින්දා ඒක නැතුව කිසිම රටකට ඉස්සරහට යන්නට බෑ ඒ හින්දා තමයි අපි මේ උත්සාහ කරන්නේ නීතිය යාවත්කාලීන කිරීම කියලා කියන්නේ එක නඩුවක් ඕන නඩු දෙකක් පිළිබඳව නඩු තීන්දුව දෙන එක නෙවෙයි ගරු ඇමතුමනි තව විනාඩි 2යි ඔබතුමාට මම නවත්තන මන්ත්‍රීතුමනි ඒකෙන් අදහස් කරන්නේ ඕනෑම පුද්ගලයෙක්ගේ නඩුවකට ඔහුගේ තරාතිරම නොබලා ඉක්මනින් පහසුවෙන් පහසුකම් සැලසීමේ හැකියාවක් ඉක්මනට ඔහුගේ නඩුව විසඳා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි. ඒ ඉතා වැදගත්. මොකද අපි ලෝකේ ඩුයිං බිස්නස් ඉන්ඩෙක්ස් කියලා අපිට ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. අපි තාම ඉන්නේ 99 වන ස්ථානයේ. ඒ කියන්නේ කවුරු හරි අපිත් එක්ක බිස්නස් කරන්න එන්නට ඕන නම් තවත් රටවල් 98ක් පහු කරලා තමයි අපිට එන්නට ඕන. ඒකට බලපාන විශාලම කාර්යයක් තමයි අධිකරණ ක්‍රියාපටිපාටිය. ඉතින් ඒක අපි වෙනස් කිරීම සහ කාලය ගතවීම සඳහා අපි උත්සාහ කරමින් ඉන්නවා. ඒ අරුණම ගරු මැතිතුමනි අපි දන්නවා ලෝකේ තවත් එක යාඩ්ස්ටික් එකක් තියෙනවා time taken to enforce a contract කියලා. ඒ කියන්නේ ගිවිසුමක් මත නඩුවක් තියෙනවා නම් ඒක විසඳන්න කොච්චර කල් යනවද කියලා. අපේ රට 100 රටවල් 189කින් 165 වන ස්ථානයේ සිටින්නේ. අපි ඒකෙත් ඉදිරියට යන්නට ඕන. ඒ සියල්ල යන්නට නම් අපි කියපු වගේට ඉලක්කගත සංවර්ධනයකට අපි යන්නට ඕන. ඒකෙන් අදහස් කරන්නේ අපි අධිකරණයේ ස්වාධීනත්වයට හා උන්ගේ ක්‍රියාපටිපාටියට කිසිසේත්ම මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියන එක. ඊට ඔබට ගිහිල්ලා accountability එකක් තියෙන්න ඕනේ performance එක සම්බන්ධයෙන්. නඩු කීයක් අහනවද? නඩු වලට වෙච්ච දේ මොනවද? නඩුව ඇයි කල් යන්නේ? ඇයි අහපු නඩු සම්බන්ධයෙන් තීන්දුව දෙන්න කල් යන්නේ කොහෙද කියන පිළිබඳව යම් accountability එකකට යා යුතු තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. ඒ සඳහා සුදුසු සම්පූර්ණ fully fledged solution එකක් අපි ලබා දෙන්නට කැමති වෙන කටයුතු කරගෙන යනවා. ඒ තමයි නීති වෙනස් කරලා අලුත් නීති හඳුන්වා දීම, procedural laws වෙනස් කිරීම, තාක්ෂණය උපයෝගී කර ගැනීම, ධාරිතාව වැඩි කිරීම, යටිතල පහසුකම් ලබා දීම සහ ඊට අනුබද්ධ ආයතන හඳුනාගෙන ඒවා ශක්තිමත් කිරීම අපි කරගෙන යනවා. ඒ ආයතන තමයි මම නවත්තනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ ආයතන තමයි රස පරීක්ෂක කාර්යාලය, නීතිපතිතුමාගේ කාර්යාලය, නීති සම්පාදකවරයාගේ කාර්යාලය, ඒ වගේ ආයතන රාශියක් තියෙනවා. ඒ සියලු ආයතනත් ශක්තිමත් කිරීම සඳහා සහ ඔවුන්ගේ ධාරිතාවයත් වැඩි දියුණු කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. ඒ ක්‍රමවේදයට අනුව අපි බලාපොරොත්තු වන්නේ අවසාන වශයෙන් ඉතාමත්ම ශක්තිමත්, නිර්භීත, ස්වාධීන සහ කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් මේ රටට දායාද කරන්න පුළුවන් වුණොත් අපි හිතනවා අපේ රජය ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයක් බවට පත් වෙයි කියලා. බොහොම ස්තුතියි.